තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය වැඩමවදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී පින්නන්ත මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, සංසාර ගමන කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මහා වෙහෙසකාරී සංසිද්ධි සමුදායක එකතුවක් කියලා මේ පින්නතුන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් මේ වෙනකොට මනාව තේරුම් කරගෙන තියෙන්නේ. මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේවාදී අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන් සංසාරේ යනවා නම් අනිවාර්යයෙන්ම අපට අත්දකින්නට වෙනවා. මේ ජීවිතේ උනත් මේ පින්නතුන්ට මේ කාලේ හරි දැනෙන මොනවා හරි දුකක් වේදනාවක් චිත්ත පීඩාවක් හරි තියෙනවා නම් දෙමව්පියන් දූ දරුවන් ස්වාමි භාර්යාවරු නිසා හරි ජීවිතේ විඳවීමක් වේදනාවක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපට අත්දකින්න වෙලා තියෙන්නේ සසර යන නිසා. මේ සංසාර ගමන නැවැත්වීමෙන් තොරව ඕවයින් අපට ගැලවෙන්න බෑ. සමහර අය දුක් කරදර වලින් ගැලවෙන්න කියලා ජීවිතය අවසන් කරගන්නට හිතුවත්, මරුණොත් මේ ඔක්කොම ඉවරයි කියලා හිතුවත්, සංසාරේ යන ගතිය තියෙන කෙනාගේ සංසාරේ නැවත උපදවන්නට හේතු වෙන ලක්ෂණ තියෙන කෙනාට එහෙම දුක්ඛවර වෙන්නේ තවත් තැනක පිටිලා නැවත මේ ජාති ජරා ව්‍යාධි ආදී අප්‍රමාණ දුක් දෝමනස්යන්හි ගොදුරක් බවට යාපත් වෙනවා. ජයමග රූපවාහිනී නාලිකාවේ ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවතේ ප්‍රධාන අරමුණ ප්‍රධාන බලාපොරොත්තුව මේ ඕනෑම දුක් කරදරයක් හමුවේ ශක්තිමත්ව ඉන්න කෙනෙක් සකස් කිරීම සහ මේ සංසාර ගමනට තිර තබන්නේ කොහොමද කියලා කතා බහ කිරීම. තවත් භවයකට යන්නවත් භව කිහිපයකට යන්නවත් නෙවෙයි, භවයන් පිළිවෙත වර්ණනාවක්වත් නෙවෙයි ඉන්ද්‍රකීලයෙන් කතා වෙන්නේ, සසර ගමන නැවැත්වීමමයි. ඉතින් අපිට නිරන්තරයෙන්ම ඒ සඳහා අවැසි ධර්ම ශක්තිය ලබා දෙන්නට අපිත් එක්ක නිරන්තරයෙන්ම දහම් කතිකාවතට එකතු වෙන අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ අද දවසෙත් වැඩම කරලා ඉන්නවා. අපි තාමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා කොළොන්නාව අබේසිංහ රාමවාසී රාජකීය පඬිතු දුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි දැන් කාලයක් තිස්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ විශේෂ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් සාකච්ඡාට බඳුන් කරමින් දින කිහිපයක්ම ඒ සූත්‍රය සම්බන්ධව කතා බහ කරලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි කලින් දවසේ විශේෂයෙන්ම මේ සම්පජාන්නකාරී බව ගැන කතා කළා. ඒ කියන්නේ නුවණින් ජීවත් වීම පිළිබඳව සාකච්ඡා කළා. අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ නුවණින් ජීවත් වීමේ තවත් කාරණා දෙකක් පිළිබඳව. ඒ කාරණා දෙක පිළිබඳව කතා කරන්නට කලින් ස්වාමීන් වහන්සේ මේ කාරණා හතර ගැන ඉතාම කෙටි විග්‍රහයක් කරලා අපි සාකච්ඡාවට ඇතුළු වුණොත් හොඳයි කියලා හිතනවා. එහෙමයි. අති ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය හුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, විශේෂයෙන්ම මේ අපි කලින් සඳහන් කළ පරිදි ස්වාමින් වහන්සේ සම්පජඤ්ඤ මේ භාවනාවේදී මේ සම්පජඤ්ඤයේදී සාර්ථක සප්පාය ගෝචර අසම්මෝහ කියලා අපි මේ එදිනෙදා ජීවිතය ගත කරනකොට අපි මේ ඉරියව් පැවැත්වීමේදී ඒ ඉරියව් තුළින් ප්‍රකට කරගත යුතු කාරණා හතරක්ම මෙතන සාකච්ඡා කරන්නේ. ඒක සාර්ථක කියලා කියන්නේ අපේ අනුගමනය කරන සෑම ඉරියව්වකින්ම අර්ථය අනර්ථය ගැන අවබෝධය ඇති කරගෙන අර්ථයක් වෙන විදිහට අපේ ඉරියව්ව පැවැත්වීම. ඒ කියන්නේ කමඨහනට අර්ථයක් වෙන විදිහට ඉරියව්ව පැවැත්වීම. කුසල සහගත සිතවිල්ලක්ම ඇති වෙන විදිහට
අපේ ඉරියව් පැවැත්වීම. ඊළඟට සප්පාය කියලා කියනවා. ඒ ඉරියව් පැවැත්වීම තමන්ට සුදුසුද නුසුදුසුද? තමන්ගේ කමටහනට ගැළපෙනවද නොගැළපෙනවද? මෙන්න මේ ගැන අවබෝධය ඇති කරගෙන සප්පාය ඉරියව් පැවැත්වීමටත් ඒ අසප්පාය ඉරියව් වලින් බැහැරව තමන්ගේ කමටහනට උපකාරයක් කර ගැනීමටත් කටයුතු කිරීම තමයි දැන් සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඊළඟට ගෝචර සම්පජඤ්ඤය කියලා කියනවා මේ කමටහන නොපිරිහෙන විදිහට තමන්ගේ ඉරියව් ටික පැවැත්වීම. දැන් කෙනෙක් අපි කියමු කමටහනක් තමන්ගේ කමටහනත් කෙනෙක් වර්ධනය කරගෙන යනවා. සමහර අයට කමටහන වැඩිම අවස්ථා තියෙනවා. දැන් ඒ අවස්ථාවන් වල තමන්ගේ සිහිය නුවණ නැති වෙලා තමන් මේ නොඑක් ඉරියව් වලට යෑම නිසා ඉරියව්වෙන් ඉරියව්ව මාරු කරනකොට සමහර වෙලාවට ඒ අදාළ කමටහන පිරෙහෙන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. දැන් ඉදිරියේදී අපි සාකච්ඡා කරන එක දීර්ඝ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මෙතෙන්ද අපි මතක තබා ගන්නට ඕනි කාරණාව තමයි තමන් කරගෙන යන කමටහන තමන් වර්ධනය කරගත්ත කමටහනට හානියක් නොවේ. ඒක රැකෙන විදිහට කටයුතු කිරීම තමයි ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ. කමටහනට ගෝචරව හැසිරීම. මම මෙතන අර්ථය සමගින්. ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ මෙතන කෙලින්ම කියන්නේ අපි කලින් දේශනාව සඳහන් කරා වගේ පජානාති කියන මෙන්න මේ ප්‍රඥාව තමයි මෙතන සාකච්ඡා කරන විදර්ශනා නුවණ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ සම්පජඤ්ඤය ලැබෙන්නේ විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයක විතරමයි. එහෙමයි. මේ අවස්ථාව මේ සිහිය මේ නුවණ අපිට ලැබෙන්නේ මේ වගේ ශාසනයකදී විතරයි. ඒ කියන්නේ විදර්ශනා නුවණ මෙතන සානහස බැසගෙන තියෙන්නේ විදර්ශනා නුවණ. වෙන කිසිවක් නෙවෙයි විදර්ශනාවමයි මෙතන සාකච්ඡා කරන්නේ. පංචස්කන්ධ ධර්මය නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය වශයෙන් දැකීමක් සිද්ධ වෙන්නේ මේ අවසාන අසම්මෝහ කියන සම්පජඤ්ඤය තුලදී. එහෙමයි. එතකොට දැන් මේ ගත කරන ඉරියව්වක් පාසා අපිට මේ අසම්මෝහ සම්පජඤ්ඤය වැඩෙන විදිහට තමයි අපි ඉරියව් ටික භාවිතා කරන්න ඕනේ. එහෙමයි. දැන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් මේ බෙද බෙදා ඒ පිළිබඳව ඒම ප්‍රකට කරගනිමින් තමයි අපි මේ හැසෑම ඉරියව්වක්ම සම්පජඤ්ඤයෙන් යුක්තව. ඒ කියන්නේ අසම්මෝහ කියලා කියන්නේ ප්‍රඥාවනේ. එහෙමයි. ඒ ප්‍රඥාවෙන් යුක්තව අපි ඉරියව්ව හැම එකෙදිම මෙන්න මේ අසම්මෝහ සම්පජඤ්ඤය ප්‍රකට කරගෙන වාසය කිරීම තමයි කරන්න ඕනේ. එහෙමයි. එතකොට පින්නත්ටි අද දවසේ සාකච්ඡාවට ගන්නේ බොහෝම වැදගත් කාරණා දෙකක්. එහෙමයි. අර කලින් දෙක සාර්ථක සහ සප්පාය සම්පජඤ්ඤය පිළිබඳ කලින් දවසේ කතා කළා. ඊට වඩා බොහෝම වැදගත් සහ බොහෝම අතර මාර්ග හිතක් උපදින්නට පවා හේතු වෙන කාරණා දෙක තමයි අද අපි කතා කරන්නේ. ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය. ඉතින් හොඳට අවධානයෙන් මේක ශ්‍රවණය කරන්න කියලාත් අපි විශේෂයෙන් සිහිපත් කරමින් ස්වාමීන් වහන්සේ මෙතන අපි දැන් අද කතා කරන කාරණා දෙකේ ගෝචර සම්පජඤ්ඤය තියෙනවා. එහෙමයි. මේ ගෝචර සම්පජඤ්ඤයේදී විග්‍රහ වෙන විශේෂ කාරණා හතරක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරති න පච්චාහරති, ඊළඟට න හරති න පච්චාහරති, ඊළඟට හරති පච්චාහරති, ඊළඟට මේ විදියට න හරති න පච්චාහරති කියලා. හරති න පච්චාහරති, න හරති පච්චාහරති, න හරති න පච්චාහරති, හරති පච්චාහරති කියලා. කාරණා හතරක් විග්‍රහ වෙනවා. මෙන්න මේ කාරණා හතර තමයි ගෝචර සම්පජඤ්ඤය විහිදිලා තියෙන පරාසය. සයින්ස් අපි අන්නේ කාරණාව එකින් එක සරලව කතා කරන්න ගත්තොත් පළවෙනි විග්‍රහය තමයි හරති න පච්චාහරති. මේ කමඨානේම ජීවත් වෙන කෙනා අය අතර ඉන්න එක් කණ්ඩායමක් එක් පුද්ගලයෙක් තමයි හරති න පච්චාහරති. ඒක පොඩ්ඩක් අපි තේරුම් ගත්තොත් එහෙමසනස දැන් හරති න පච්චාහරති කියනකොට දැන් අපි ගත්තොත් අභික්ඛන්තේ පටික්ඛන්තේ එහෙමයි. කියන්නේ මෙන්න මේ ඉරියව්ව පැවැත්වීමේදී
හරිත කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාත යනවා. එහෙමයි. දැන් යෝගාවචර ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාත යනකොට පිණ්ඩපාතේ යනකොට කමඨහන අරගෙන යනවා. දැන් අපි ගත්තොත් අපි කියමුකෝ අසුබ කර්මස්ථානය කියලා. දැන් අසුබ කර්මස්ථානයේ උන්වහන්සේ වඩනවා. ඒ වඩන ගමන් උන්වහන්සේ වඩින ගමනොත් අසුබ කර්මස්ථානයේ අරගෙනම තමයි පිණ්ඩපාතේ වඩින්නේ. දැන් පිණ්ඩපාතේ වඩිනකොට ස්වාමින් වහන්සේ සමහරලාට යන අතරතුර සමහරට මිනිස්සු කතා කරනවා වෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමින් වහන්සේත් දෙක දැන් සමහරට කොහේදන්ද වඩින්නේ. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන හෝ හේතුවක් වෙන්නත් පුළුවන්. නැත්නම් ස්වකීය වීරයේ ඒ සිහිය නුවණ නැතිවීමම මත ඒ කමඨහන අත්හැරෙන්න පුළුවන්. දැන් යනකොට කමඨහනේ යනවා. හැබැයි ගිහිල්ලා ආයි එනකොට කමඨහන අත්හැරලා දාලා තමයි එන්නේ. ඒ කියන්නේ සමහර අවස්ථාවල දැන් කමඨහන තුල ඉස්සරහට යද්දී අපි හිතමු භික්ෂුවක් නම් යම්කිසි ස්ත්‍රියක් දකිනවා. එහෙමයි. ඒ ස්ත්‍රිය දැකීම තුල ඇතිවෙන විතර්ක තියෙනවා එක දිගට. එහෙමයි. ඒ තුල කමඨහන මගහැරිලා කමඨහන නැතුව එන්න පුළුවන්. එහෙමයි සංස. එහෙම එන්න පුළුවන්. දැන් මේ එහෙම කතාවක් පවත් තේනෝනේ බාතිකාවේ රජුරුවන්ගේ හිටිය බොහොම ලස්සන රූමත් කාන්තාවක් හිටියා. තරුණ බිසවක්. ඉතින් මේ බිසව මරණයටපත් වුණා. ඒ මරණයටපත් වුණාම මේ බිසව බලන්න බොහෝ ස්වාමින් වහන්සේලා වැඩියා. බලන්න ගියේ අසුබ කර්මස්ථානයෙන් තමයි ගියේ. නමුත් අර එක ස්වාමින් වහන්සේ නමක් හිටියා මේ බිසව කෙරෙහි ඇලීමක් තිබ්බා. ඒ ඇලීමත් එක්ක ඒ ස්වාමින් වහන්සේ ගියාර කර්මස්ථානයේ යෙදලා හිටියත් එතෙන්ට ගිහිල්ලා බැලුවම අසුබ සංඥාව නෙමෙයි ඇති වුනේ. සුබ සංඥාව. සුබ සංඥාව ඇති වුනේ. අනිත් එක අද කාලේ ගත්තොත් එහෙම බොහෝ විට ඔය මරණයටපත් වුණාම ශරීර දැන් අපි කියන්නේ දැන් ජීවත් වුණ කාලයටත් වඩා බොහොම අලංකාර විදියට සුන්දර විදියට ශරීර අද ස්වාමීන් වහන්සේ මේ ඒ තැන් වලින් සරසවනවා. එතකොට සමහර වෙලාවට ඒ වගේ තැනකට යනකොට උනත් තමයි කමඨහන පිරෙහෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ තුල ඇති අසුබය ගැන ප්‍රකට කරගන්න බැරි වුණොත් සමහර වෙලාවට එහෙම තමන්ගේ කමඨහන පිරෙහෙන්න පුළුවන්. දැන් දක්ෂ කෙනා මොකද කරන්නේ? දැන් මෙයා සානස එක පැත්තක් විතරයි හදාගෙන තියෙන්නේ. දැන් මේ යෝගාවචරය යනකොට තමන්ගේ ඒ අසුබ කර්මස්ථානේ වඩාගෙන යනවා. දැන් උදාහරණ ගත්ත දැන් තමන්ගේ ශරීරය පිළිබඳව අනුන්ගේ ශරීරය පිළිබඳව අසුබ කර්මස්ථානේ මේ යනවා. නමුත් ගිහින් අර යම් කිසි විදිහට ස්ත්‍රියක් දැකලා හරි ඒ විදිහට හිතර වික්ෂිප්ත භාවයටපත් වෙලා ඒ කර්මස්ථානෙන් හිත මිදලා ඒ ගැන කල්පනා කර කර විතර්ක කර කර ඉන්න පුළුවන්. එහෙමයි. එතකොට එවැනි සංකල්ප තුල ඉන්ද්‍රිය සංවරය බිඳිලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පවා බිඳිලා සිහිය බිඳිලා එහෙමයි කාලයකට නැවත ඒ කමඨහන උපදවා ගන්න බැරි තාම අමාරු තත්යකට උනත් කෙනෙක් එහෙමපත් වෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ තියෙනවා මේ දෙවෙනි කාරණාව න හරති පච්චාහරති කියලා. එහෙමද දැන් යනකොට කමඨහනේ යන්නේ නැහැ. එනකොට කමඨහනෙන් එනවා. දැන් උදාහරණයක් ගත්තාම ස්වාමින් වහන්සේලා දෙනමක් වඩිනවා මේ කැලේකට. එහෙමයි. වඩිනකොට උන්වහන්සේලාගෙන් එක සාමණේර නමක් දකිනවා පිළිකුල් සහගත මෘත ශරීරයක්. උන්වහන්සේට මේක දැක්කේ ගමන්ම කර්මස්ථාන මතක් වුණා. ඒ පිළිකුල් සහගත ශරීරය දැක්ක ගමන්ම කර්මස්ථාන මතක් වෙලා උන්වහන්සේ මොකද කරේ? ඒ වෙලාවෙම කමඨහන වර්ධනය කරලා එතනම රහත් වෙලා මොකද කමඨහනින්ම නැවත අනිත් ස්වාමීන් වහන්සේත් එක්ක වැඩියා. එතකොට දැන් අපි කියමුකෝ දැන් යන කෙනාට ඒ කර්මස්ථානයෙන් ගියේ නැතු වුණාට දැන් දායක පිරිස සම්බේලා අපි කියමු ධර්ම දේශනාවක් කරනවා. දේශනාවක් කරනකොට නැවත සිහිය ඇති වෙන්න පුළුවන්. එහෙමයි. උන්වහන්සේටම සිහිය ඇති වෙන්න පුළුවන්. දැන් කමඨහනෙන් තොරව ධර්ම කතාවක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ අපේ ආචාර්යවරයන් වහන්සේලාගේ දේශනාවක් තියෙනවා. මේ කමඨහනකින් තොරව ධර්ම කතාවක් නැහැ කියලා. එනේ කමඨහනටම සරිලන කමඨහනක්ම වැඩෙන ධර්ම කතාවක් තමයි කරන්න ඕනේ කියලා. එතකොට
අර යනකොට ඒ සිහිය නැති වුණාට යනකොට Tamante ඒ කමඨහන අරගෙන යන්න බැරි වුණාට ධර්ම කතාවක් කළා එහෙම නැත්නම් විශේෂ වූ සිද්ධියක් දැකලා දැන් සනස එහෙම හරියට අත්දැකීම් වෙන්න පුළුවන්. දැන් ගියාට පස්සේ එක්වර වගේ මල කඳක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් අසුබයක් වැඩෙන්න පුළුවන්. දැන් රාගයක් සමහරට ඇති වුණත් සිහියේ පෙදලා මේ කිරීමෙන් රාගයක් ඇති කරගත යුතුයි කියන හැඟීම ඇති වෙන්න පුළුවන්. දැන් ඒක ස්වාමින් වහන්සේ නමක් සානහස මේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගෝල ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේත් එක්ක වරිනෝ පින්ඩපාතේ. වරිනකොට ලස්සන ස්ත්‍රියක් දකින්න. තරුණ කාන්තාවක්. දැක්කහම රාගය ඉපදිනවා. උන්වහන්සේට අන්න බලන රාගය ඇති උනේ උන්වහන්සේ කමඨහනක නොගිය හින්දානේ. ඒ වෙලාවේ සිහිය ඉපදිලා පින්ඩපාතේන එකක් පැත්තකින් තියලා එතනින් ඉඳන් කමඨහන අරගෙන අසුභ සංඥාවක ආත්ම ස්ථානයේ වඩන රහත් භාවයට පත් වෙනවා. මේ මැද අපේ අර ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වංගීස ස්වාමීන් වහන්සේත් අර එහෙමයි. පින්ඩපාතේ වඩිද්දිත් ඔහොම සිද්ධියක් වෙනවා. ඒත් වංගීස ස්වාමීන් වහන්සේට අතරමඟදී එහෙම ස්ත්‍රී ශරීරයක් දැකලා රාගය උපදිනවා. පස්සේ උන්වහන්සේට ඒ අකුසලය හටගත්තා මේක දුරු කරගන්න බැරි වෙනකොට ඉස්සරහ යන ආනන්දයන් වහන්සේට සඳහන් කරු ස්වාමීනි මන් දැවෙනවා පිච්චෙනවා කියලා. එහෙමයි. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ අසුබ කර්මස්ථානයේ දෙනවා. ඊට පස්සේ යද්දි කමටහන් නැතුව ගියපු වංගීස ස්වාමීන් වහන්සේ එද්දි අසුබ සංඥාවෙන් එන්නේ. එහෙමයි සාමයි. එතකොට දැන් අර ඒකෙන් අපිට ප්‍රකට කරගන්න තියෙන කාරණාව තමයි දැන් අර යනකොට යන්නේ නැහැ කමටහනින් එනකොට කමටහනින් එනවා. දැන් අපි දැන් පින්නතුන් වල භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. දැන් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනකොට භාවනා වැඩසටහන් වලට යන්නේ කමටහනක් නැතුව. එහෙමයි. හරිද? එක දේවල් දරුවන්ගේ ප්‍රශ්න, නෝනාගේ ප්‍රශ්න, මහත්තයාගේ ප්‍රශ්න ගැන කල්පනා කර කර වැඩසටහනට යනවා. වැඩසටහනේදී දෙනවා උගන්වනවා අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව උගන්වලා පැයක් දෙකක් භාවනා කරවලා හවස ගෙදර එන්නේ කමටහනේ. එහෙමයි. ඒ වගේ අපි හිතමු දැන් යම් කිසි අපේ පින්නත් කෙනෙක් බණක් අහන්න යනවා. ඉතින් බණ අහන්න යනකොටත් අර වගේ ගෙදර ප්‍රශ්න එක එක දේවල් හිත කල්පනා කර කර කෙලෙස් සහගතව ගියා කියලා හිතමු කමටහනෙන් බැහැරව. හැබැයි මේ ධර්මදේශනාව තුළ Tamanට අහන්න ලැබෙන අනිත්‍ය සංඥාවක්, බුද්ධානුස්සතියක්, ඒ වගේ මොනවා හරි විදර්ශනාවක් හරි එවැනි කාරණාවක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙදරදී අර කමටහන වලින් වැඩ කරනවා. එහෙමයි. එතකොට ඒකට කියනවා න හරති පච්චා හරති. යද්දි නැත එද්දි ඇත. එද්දි ඇත. එහෙමයි. යද්දි කමටහනක් නැහැ. එද්දි කමටහනේ වාසය කරනවා. එවැනි අයත් සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ දැන් මෙහෙම අය ඉන්නවා. දැන් පළවෙනි කණ්ඩායම තමයි යද්දි කමටහන තුල යනවා. මගදී ආපහු එද්දි ඒක හැලිලා නැහැ. ඒ කමටහන හැලිලා. ඊළඟට සමහර අය ඉන්නවා යද්දි කමටහනක් නැහැ. එද්දි කමටහනක් තියෙනවා. ඊළඟට තුන්වෙනි කණ්ඩායම බොහොම සෝචනීයයි. එහෙම අයත් ඉන්නවාද කියලා බණහන අපේ පිඬුතුන් පොඩ්ඩක් හිතලා බලන්න ඕන. හරිද? න හරිතින පච්චා හරිති. යද්දිත් කමඨහනක් නැහැ, ඉද්දිත් කමඨහනක් නැහැ. ඒ කියන්නේ නුවණ, ඒ කියන්නේ දර්ශනාවක් හෝ කුසලයක් හෝ නැතිව. ඒකටත් යම් උදාහරණ තියෙනවද සායනාංශය කියන්නේ ශාසන ධර්මයේ තුල ඒ කියන්නේ එහෙමයි සෝනස් ඒ කියන්නේ මෙහෙමයි දැන් අර ඒකට ඉතින් අපිටම මේ වර්තමාන ජීවිතේ Tamanටම ගලපා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තමන් යනකොට තමන් කතා කර කර යන්නෙත් අයහපත් දේවල්. හිත හිතා යන්නෙත් නරක දේවල්. අපි කියමු අකුසල විතර්ක කියලා කෙනෙක් යනකොට කමඨහනකින් ගියේ නැත්තම් ස්වාමීන් වහන්සේ අපි කියමු රූපයක් දැක්ක කියලා. ඒ රූපය දැක්කහම ඒක ආස්වාදය විඳ විඳ යනවා. ඒක ඇති සුන්දරත්වය, ඒක ඇති සාර්ථක භාවයක් ගැන හිතලා ඒක ඇති ඒක විලිද රාග විතර්ක පහල කර කර යනවා. දැන් බලනකොට ඒ කමඨහනක් නැතුව යෑමේ ඇති විපාකය. දැන් ඒක මානසික වශයෙන් තමන්ට ලැබෙනවා. ඒක තමන්ගේ මානසික පරිහානියටම හේතුවක් වෙනවා. ඒක අනිත් එක බාහිර දෙයක් නිසා අපි අපේ ගුණධර්මයෙන් පවා ඒ තුළ නැති කර ගන්නවා. දැන් එහෙම යනකොට තමන් කමඨහනක් වර්ධනය කරන්නේ නැති කමේ අවධානම අපි තේරුම් ගන්න ඕනේ. එකක් තමන්ගේ අධ්‍යාත්මය පිරිනවනවා. අනිත් එක ඒක හේතු කොටගෙන තමන්ගේ පරිබාහිර අගුණයන් පවා ප්‍රකට වෙන අවස්ථා තියෙනවා. දැන් යද්දිත් එහෙමයි ඊළඟට එද්දිත් එහෙමයි යනකොටත් ඕපාදූප කතා කරනවා යනකොටත් මේ අසිහියෙන් යනවා අර වගේ රාගයේ වැඩෙන, දේශයේ වැඩෙන, මෝහයේ වැඩෙන ඒ විතර්කයන් බලබලා ඒ විතර්කයන් හිත හිතා ඒවා බලබලා අසාසා යනවා. එතකොට එනකොට එහෙමයි.
එහෙමයි. දැන් සමහර අපේ පින්නතුන් ඉන්නවා මේ ඔය 7 දවසේ බණ 3 මාසේ බණ වලට යනවා. එහෙමයි. යද්දිත් අල්ලාප සල්ලාපල යන්නේ. ගිහිල්ලත් අර අපේ සමහර පින්නතුන් හොඳට අර බණ අහද්දී සමහර පින්නතුන් මොකද කරන්නේ? අර ගේ වත්තමායි මේ කොහෙට හරි වෙලා කතා බහ කර කර ආගිය තොරතුරු දේශපාලන කතා බහ කරගෙන ඉඳලා එතනින් ඇති කරගන්න පුළුවන් කුසලයක්වත් නැතුව එහෙමයි. අර යද්දි වගේම ආපහු වෙනවා. එහෙමයි. යද්දිත් කුසලයක් නැහැ, ඉද්දිත් කුසලයක් නැහැ, එද්දිත් කුසලයක් නැහැ. කමටහනක් ඒ පලාතකවත් නැහැ. පලාතකවත් නැහැ. ඉතින් දැන් මට සායනාංශ මෙතනදී මතක් වුණ එක මහත්මයෙක් කියපු සිද්ධියක්. ඒ කියන්නේ දැන් අපේ හිතේ තියෙන සායනාංශ අපේ පිළිතුරුන්ට තේරෙනවා මේ අපේ හිතේ හැමතිස්සෙම සිතුවිලි ගලා ඒම කියලා එකක් වෙනවනේ. එහෙනම් හිතට හැමතිස්සෙම අරමුණක් ඕන. හිතට හැමතිස්සෙම අරමුණක් ඕන. අරමුණක් එක්කම හිත වැඩ කරන්නේ. එතකොට දැන් කුසලාරම්මණයක් නැත්තම් ඔය ලස්සන උපමාවක් තියෙන එකටනේ සායනාංශාර දැන් අයාලේ යන සුනකෙක් ඉන්නවා. ඉතින් අයාලේ යන සුනකයාට ඉතින් අයාලේ කියන්නේ ඉතින් තනක් පුතනක් නැහැනේ ඇවිදලා ඉන්නවා කියන එකනේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරන්නේ දැන් අයාලේ යන සුනකයා ගෙනල්ලා කණුවක් ගැට ගහනවා. අමාරුවෙන් ගැට ගහනවා. ඉතින් ඊට පස්සේ යාගේ අයාලේ යන ගතිය නැති වෙනවා. අන්න ඒ වගේ කමඨහනක බුද්ධානුස්සතියේක හරි ආනාපාන සතියේක හරි අනිත්‍ය සංඥාවක හරි මොනවා හරි කමඨහනක හිත බැඳපු නැති තත්ත්වයක් තියෙනවා කියන්නේම අර අයාල යන සතා වගේ තමයි. මේක එක එක දේවල් අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, වර්තමානයේ අහන දකින විදිහේ දේවල් පස්සේ දුවනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට ඒකයි සඳහන් කරන්නේ කමඨහනක හැමතිස්සෙම කමඨහනක් පුරුදු කරන්න ඕන. ඒක තමයි ආයුධය නේ උසන්න. ඒකට ආයුධය අපට ආරක්ෂාව රැකවරණය මායාවෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට එහෙම කමඨහනක් පුරුදු කරපු කෙනාට ගමනක් යද්දී අර තමන්ගේ ඔහේ පාවිච්චි වෙන හිත තියෙන ඔහේ වැඩ කරන හිත එක එක ඒවා ඇවිල්ලා පාවිච්චි අන්න ඒකට දාගන්න පුළුවන් කමටහන. දැන් මම මේ සඳහන් කරන්නේ ඒක මහත්මේ මීට කණුත් දේශනාවක මම මතක් කරලා තියෙන ඔය ධර්ම දේශනාවකදී එහෙම මේ මහත්මයා ඉංග්‍රීසි සම්බන්ධ කතිකාචාර්යවරයෙක්. මේ අපේ රටේ පුද්ගලික ආයතනයක අධ්‍යාපන ආයතනයක. ඉතින් එතුමා මට සඳහන් කරනවා මේ එතුමා ගොඩාක් ඇවිත් බුද්ධානුස්සති කර්මස්ථානෙට කිව්වා. ඉතින් ඒක එතුමාගේ රුචිකත්වය ගෙදර ඉඳන් විනාඩි 45ක් යනවා කිව්වා අධ්‍යාපන ආයතනයට යන්න. එතකොට මේ එතුමා සඳහන් කරනවා වාහනේට නැගලා සුක්කානමට වැඳලා එහෙම අත තියලා يعني මේ තුනුරුවන් සිහිපත් කරලානේ සාන්නේ එහෙම පටන් ගන්න. ඉතින් සුක්කානට වැදලා එතරම්ම අදිෂ්ඨාන කරනවලු වාහනයෙන් බහින කම්ම බුද්ධානුස්සතිය තුල යනවා කියලා. ඉතින් එතුමා සඳහන් කරන විනාඩි 45ක් විතර ඒ ගමනාන්තයේ දක්වාම යනවා මේ අර බුද්ධානුස්සතිය කමටහන තුල. ඉතින් එතුමා සඳහන් කරන එතකොට මතක් වෙනවලු අතීතයේ ගියපු විදිය. ඉතින් අතීතයේ වටපිට බල අරව බල මෙය බල ගෙදර ප්‍රශ්න ගැන හිත කියන්නේ හිතට යහපත් කුසල් අරමුණක් නැත්තම් අර අතහැරලා දාපු සතා වගේ. එක එක දේවල් පිටිපස්සේ යනවා. එතකොට මේ නහරිතින පච්චාහරිත කියන චරිතය ඒ වගේ චරිතයක්. අයාලේ යන සතා වගේ. කවදාවත් සනංශ ඒ කෙනාට භාවනාවකින්වත් දියුණුවක් ගන්න පුළුවන් කමක්. එයාට රාගෙන් ගැලවෙනවා කියන එක, දේශයෙන් ගැලවෙනවා කියන එක. ඒ කියන්නේ මේක ඇත්තට ගොඩක් හිතන්න ඕන පින්නත් නේ කමටහනක් තුල ජීවත් වෙන්න ජීවිතය කියන්නේ ඒක වල්මත් වෙච්ච ජීවිතයක්, යන්නේනමන් නැති වෙච්ච ජීවිතයක්, කෙලෙස් ධර්ම යට කරගෙන ජීවිතයක්, දුස්සීල වෙන ජීවිතයක්, හරි ඉන්ද්‍රිය සංවරය ඇති වෙන ජීවිතයක්, ඒ වගේ සමාහිත බවක් නැති ජීවිතයක්, ඒ තව මාර්ග හිතක් කීරත් උපදින්න බැරි ජීවිතයක්, ඒ වගේ කමටහනක් තුල නැති ජීවිතයක් කියලා කියන්නේ ඒක මහා ශාපයක් වගේ. දැන් ඔය කමටහන එක තැනක ඉඳගෙන වර්ධනය කිරීම තුළින් ලොකු හැඟීමක් ඇති වෙනවා. එහෙමයි. දැන් එතකොට ඒ හැඟීම තියාගෙන අපි යනකොට සානස කමටහනින් අපිට ඒක තව තවත් ශක්තිමත් වෙනවා. අර බාහිර අරමුණු ඉදිරිය අහු වෙන්නේ නැතුව ඒ දේවලුත් ප්‍රායෝගික වේ කමටහන ඇතුළත් කරගෙන එකතු කරගන්න. එහෙමයි. දක්න රූපයක් ගන්න අපිට කඩගඩ බෙද බෙද දකින්න පුළුවන්කමක් තියෙනවා. එහෙමයි. එතකොට එහෙම නැතිව ඇත්තට මේ ලෝකෙකින්
කෝටි 800ක් ඉන්න සායනාංශ බහුතරයක් ඉන්න ඉතින් න හරිතන පච්චා හරිත. එහෙම දැන් ගොඩක් දෙනෙක් කියන සායනාංශ දැන් අපේ භාවනා කරන්න උත්සාහවන්ත වෙනවා. උත්සාහවන්ත වෙනවා හැබැයි අපිට භාවනාව වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ ඔය කියන මානසික යෑමේදී ඒමේදී Tamante කමටහනට උපකාර වෙන දෙයක් කළා නැහැ. කෙරිලා නැහැ. එහෙම දැන් යෑමේදී ඊමේදී ඒ පරිබාහිර කෙලෙස් ධර්මයන් වැඩෙන විදිහට නම් තමන්ගේ හැසිරීම උනේ කමටහන ඒ කියන්නේ වාඩි වෙලා කමටහන වර්ධනය කරන්න යනකොට ලොකු බාධා එනවා. ඇයි ආසන්නම කාරණා ටික ගත්තාම එයා තුලේ කමටහනට උපකාර වෙන ධර්මයක් නැහැ. දැන් අර වගේ යෑමේදී ඒමේදී තමන්ගේ කමටහනට උපකාර වෙන පුංචි හෝ දෙයක් කළා තිබ්බනම් වාඩි වුණාට පස්සේ ඒ උපකාරය එතෙන්ට ලැබෙනවා සම්මා. එහෙමයි දැන් අපි තු ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා කියලා අපි ඔක ලෞකික පැත්තෙන් ගත්ත සායනාංශ දැන් අපි තු විද්‍යාව හදාරන පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා මෙයා දැන් ගෙදරදී හරි පාසලේදී හරි ගෙදරදී කියලා හිතමු. මෙයා දැන් විද්‍යාව විෂය හදාරනවා. මෙයා අපි හිතමු හැමදාම දවසකට පැයක විතර දුරක් ගෙවාගෙන පන්තියකට යනවා. ආපහු ඒ පැය ගෙවාගෙන ගෙදරට එනවා. අර බස් එකේ යන පැය දෙක තුල මෙයා ඒ විද්‍යාව විෂයට අදාළ දේවල් කල්පනා කරනවා නම් විද්‍යාව විෂයට අදාළ දේ පොතපත හරි බලනවා නම් අනිවාර්යයෙන්ම සාවින්නාංශය කිව්ව වගේම ඒ දරුවගේ අර ඇති වෙලා තියෙන විද්‍යාත්මක ඥාණයට විද්‍යාත්මක දැනුමට විශාල රුකුලක් අර යද්දි එද්දි කල්පනා කිරීම. ඒ විෂයත් එක්කම විෂය අත් නොහැර කටයුතු කිරීම දරුවගේ ඒ අධ්‍යාපන ඒ විෂය තුල ඉහළට යන්න හේතුවක් වෙනවා වගේමයි කමටහනක් තුල උනත් යම් කිසි කෙනෙක් මේ සඳහන් කරන විදිහට බැහැරට යද්දි බැහැරට ගිහිල්ලා එද්දි වාසය කිරීම ඒ කමටහන තුලින් මතුවෙච්ච හැඟීම දෙගුණ තෙගුණ කරන්නට ඒක විශාල උපකාරක ධර්මයක් හරියට ගහකට පොර දානවා වගේ. දැන් මේ අපි කතා කරන කෙනා හැබැයි ඒ මුකුත් නැති යද්දිත් නැති එද්දිත් නැති චරිතයක්. අවසාන චරිත සායනාංශ හරති පච්චා හරති. ඇත්තටම දැන් මේ චරිත තුන අතරින් අපි වටිනම චරිත සහ යා අපි අපේ ජීවිතයට එකතු කරගත යුතු චරිතයත් ඒකම තමයි. යනකොටත් කමටහනේ යනවා එනකොටත් කමටහනේ. එහෙමයි. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය මෙතෙන්දී සාකච්ඡා කරනවානේ ගත පච්චාගත වත කියලා. එතකොට ඒ වත ස්වාමීන් වහන්සේ පිරීම Tamanට ආශිර්වාදයක්මයි. ඒ වත පුරපු උතුමන් වහන්සේ කියලා අතීත කතා පවා කියනනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් ඔය වස් අවුරුදු 20ක් එහෙමයි. උන්වහන්සේගේ නම ආලින්දක විහාරවාසී මහා පුස්සදේව. එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 20ක් ඒ වත පිරීම නිසා ඒකෙම උපකාර කරගෙන උන්වහන්සේ රහත් භාවය. ඒ කියන්නේ උන්වහන්සේ පින්ඩපාතේ හැමදාම යද්දිත් කමටහනින් ගිහිල්ලා එද්දිත් කමටහනින් ඇවිල්ලා. එහෙමයි. අවුරුදු 20ක් හිතන්න බෑ නේ සානස්. ඒක හිතා ගන්න බැරි තරම් ඒක තමයි නේ සායනාංශ මේ නිවන් දකින්න අදහස ආවට පස්සේ සංසාර දුක දැනුමට පස්සේ මේ හිතවලට වෙන දේ. එහෙමයි. කියන්නේ සංසාර දුක්ඛය මේ ඊට දැන් සායනාංශ දැන් අපි හිතමු ඔන්න දැන් අපි අපේ පින්නත් කෙනෙක් හරි අපි කවුරු හරි අඩි 20ක් 15ක් ගැඹුරු වලකට වැටුණා කියලා. ඒකෙන් ගොඩ එන්න බැරි ඒක තුල තියෙන දුක දැනෙන මට්ටමකටනේ අපි කෑ ගහන උදව් ඉල්ලලා. අපි පොර කකා කොහොම හරි ඒකෙන් ගොඩ එන්න උත්සාහ කරන්නේ ඒකේ තියෙන බීකුරුකම දැනෙන තරමටනේ. අපිට දැනෙන තව දවසක් හිටියොත් දෙකක් හිටියොත් කන්න නැති වෙලා බොන නැති වෙලා මේක ඇතුලේ මැරිලා යනවා කියලා බය ඇති වෙනවනේ. ඒ නිසා කෑකෝ ගහමින් උදව් ඉල්ලමින් අර බිත්ති කණ්ඩි හූරගෙන හරි කොහොම හරි උඩට එන්න මාරාන්තික සටනක්. අන්න එහෙම දැනෙන තියෙන උන්වහන්සේලාට මේ සසර ජීවිතය අසරණකම. මහා ගාදයකට වැටුණා වගේ දැනුණා මේ සසරේ යෑම. ඉතින් ගොඩ එන්න ඔය විදිහට කටයුතු කළ විතර පුරා අවුරුදු 20ක් පින්ඩපාතේ යද්දි එද්දි කමටහනේ නෑ. ඒකට තමයි ගතපච්චාගත වත කියන්නේ. වත. ඊළඟට සායනාංශ තව සාමිනාංශ නමක් ඉඳලා තියෙනවා කාලවල්ලි මණ්ඩපවාසී මහා නාග කියලා. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ ඉරියව් දෙකයි භාවිතා කරලා තියෙනවා. අවුරුදු 16ටම සිටීමත් සක්මනක්. බැරිම අවස්ථාවකද වාඩි වෙනවා. ඒ ඇරෙන්න හිටගෙන ඉන්න ඉරියව්වත් සක්මනක් තමයි පුරා අවුරුදු 16ක් පාවිච්චි කරලා තියෙනවා. කොච්චර වීරියක් තියෙනවද මේ සානහස. කොච්චර වීරියක් කොච්චර සසර දුකක් හිතට දැනි ඉන්නේ නැද්ද?
දැන් අපේ සාමාන්‍ය ලෝකයට වෙලා තියෙන සසර දුක ඔන්න බණක් ඇහුවට පස්සේ දැනෙනවා. හරිද? ඒකිනුත් බොහෝ දෙන්න සසර දුක දැනෙන තමන්ට කරදරයක් වුණා. එහෙමයි. ඔන්න ඉතින් ඕනෙම නෑ සංසාරේ මොකටද ආයේ දරුවොත් ඕනේ නෑ මහත්තුරුත් ඕනේ නෑ නෝනලත් ඕනේ නෑ කියලා ඉතින් මේ වෙලාවට එනවා නිකන් මේ මරාගෙන මරන හැංගීම් එන්නේ. ඒ වගේ ලොකු හැංගීම් එනවා හැබැයි ඒ හැංගීම හැමතිස්සෙම නෑ. සංසාර දුකෙන් ගැලවෙන මේ අදහස හැමතිස්සෙම නෑ. ඉතින් ඒ නිසා මේ වගේ මේ ප්‍රතිපත්තියකට වැටෙන්නේ නෑ හිත. ඉතින් මේ උතුමන් වහන්සේලාට ස්වාමීන් වහන්සේ සංසාර දුක හැම මොහොතකම දැනිලා. හැමතිස්සෙම දැනලා තියෙන්නේ මහා ගැඹුරු වලක ඉන්නවා වගේ. හුදකලාව. ඉතින් මේ වගේ සසර දැනිලා මොකද කරලා තියෙන්නේ පුරා අවුරුදු 16ක් සිටීමත් සක්මනත් කියන ඉරියව් තුළ වාසය කරමින් උත්සාහ කළා තියෙනවා මේ ගතපච්චාගත වත පුරන්න අවුරුදු 16කින් රහත් වෙලා. තව තියෙන ස්වාමීන් වහන්සේ මේ ගලම්බු තිත්ත විහාරවාසී භික්ෂුන් වහන්සේලා 59කුත්. එහෙමයි. ඒක හරි වටින කතාවක් නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේලා 50 දෙනාම මේ පින්ඩපාතේ වැඩපු විදිය. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේලා පින්නත් පින්ඩපාතේ වඩින්න කලින් වතුර කටට ගන්නවා. එහෙමයි. එන්නේ වතුර උගුරු 50ක් 59. ස්වාමීන් වහන්සේ වතුර උගුරු 50ක් අරගෙන ස්වාමීන් වහන්සේලා 59 පින්ඩපාතේ යනවා. ගිහිල්ලා එනකම්ම එළියට දාන්නේ. මොකද යන මගදී හරි කතාවකට වැටෙන්න සිද්ධ වුණොත් එහෙම සිද්ධ වෙයි කියලා කතා බහට යොමු වෙයි කියලා يعني උන්වහන්සේලා අදිෂ්ඨානයක් ගන්නවා මේ වතුර එළියට දාන්නේ ආවට පස්සේ. එතකොට කිලෝමීටර් 2 3 4 5 පවා මේ වතුර උගුර රැකගෙන අර ගත කමටහන තුල වාසය කරමින් ගිහිල්ලා වාසය කරමින් ඇවිල්ලා ආරණ්‍ය කිට්ටුවේදී තමයි වතුර ටික බැහැර කරන්නේ. කොච්චර සනහස ඒ අවශ්‍යතාවයක්ද තමන්ගේ කමටහනට මොනතරම් ගරුත්වයක් ලබා දීලා තියෙනවා. ගරුත්වය ඒ කියන්නේ ඒක පුදුම ගෞරවයක්. ඇත්තටම කමටහන් ගෞරවය. ඇත්තටම මේක ගැන හිතනකොට සායනාංශ බුදු කෙනෙක් අපට අසංකේ කල්ප ගානක් දුක් විඳලා දෙන දෙයක් නේ කමටහනක් කියන්නේ. එතකොට එවැනි කමටහනක් ගැන අපට කොච්චර ගෞරවයක් ආදරයක්. ඉතින් අම්ම කෙනෙක් දරුවෙක් රකින්න වගේ උන්වහන්සේලා කමටහන් රැකගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ විදිහේ කටයුතු කරමින් වාසය කිරීමට කියන හරති පච්චාහරති කියලා. සඳහන් වෙනවා ඒ ස්වාමීන් වහන්සේලා 59 ඔය වතුර කටේ තියාගෙන යන මේ අදිෂ්ඨාන අරන් තියෙන මේ වගේ වස්සාන කාලෙක. වස්සාන කාලේ මුලදී 59 මෙහෙම අදිෂ්ඨානෙ ගත්තා. වස්සාන කාල ඉවර වෙනකොටම රහත් වුණා. මාස 3කින් රහත් වුණා. මේ ගතපච්චාගත වත. ඉතින් එහෙම අර එකතු වෙලා පොකුරු රහත් එක්ක ශාසනය. එහෙමයි තමයි. ඒක ඕනෝන් අතරේ සම්බන්ධයේ සහයෝගය ඇත්තට අපේ පිළිතුර කොච්චර මේවෙන් ගන්න දේවල් කියනද ඒ කියන්නේ නිවස තුල කටයුතු කරද්දී තමන්ගේ ඒ ස්වාමින්වහන්සේලාට ඒ ස්වාමින්වහන්සේලා වගේ නෙවෙයි පින්නතුන්ගේ ජීවිතේ දරුවෝ කියන්නේ. එහෙමයි. සාමියා භාර්ය ඊට වඩා ලොකු සමීපත්වයක් තියෙනවා. ඉතින් ලොකු හැඟීමක් තියෙනවා, ලොකු ලෙන්ගතුකමක් තියෙනවා. එතකොට ඔක්කොම එකට එකතු වෙලා මේ වගේ ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ඇති කරගත්තොත් ඒක පවුලම කොට යන විදිහේ වැඩක්. එක්කෙනෙක් නෙවෙයි, දෙන්නෙක් නෙවෙයි. මේ සායනාංශ ඒක මේ සංසාර ජීවිතය අපි කරගන්න විශාල යහපතක්. අපි ওই බණ වලට එහෙම ගියාට පස්සේ අපි කියන්නේ මම අහලක් තියෙනවා තනියම ආපු අම්මලා ඉන්නවාද? තනියම ආපු තාත්තලා ඉන්නවා තනියම ආපු ළමයි ඉන්නවාද? කෝ අනික් කට්ටිය? නේද? ගොඩාක් ආදරේ නම් වැඩිපුරම කරන්න ඕන එකතු වෙලා නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. එතන ආදරේ කියන්නේ හරිනම් ඒකමයි මේ කියන්නේ. සැබෑම ආදරේ අනිත් කෙනාට යහපත දේශනා කරනවා. ඉතින් මේ උතුමන් වහන්සේලාගේ ජීවිත කතා වලින් අපිට ගන්න තියෙන්නේ මේ ඉතින් මේ ධර්මයටම නැඹුරු වෙමින් ස්වාමීන් වහන්සේ ගෙවපු ජීවිත වලින් උන්වහන්සේලා ජය ලැබුවා. එතකොට මේ ඊළඟට සඳහන් කරන සානස නිවන් දකින්නේ මේ හතරවැනිය කියලා නේද? එහෙමයි. හතරවෙනි ඒ උතුමන් වහන්සේ තමයි යෝගාවචරය තමයි නිවන් දකින්නේ. මොකද නිවන කියන්නේ නිකන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා හරියටම වැඩපිළිවෙලේ යෙදුන කෙනාට තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැන් යද්දි කමටහන තිබිලා
එද්දි කමටහන් නැති කෙනාට නිවන් දකින්න අමාරුයි. එහෙමයි. ඊළඟට යද්දි කමටහන නොතිබ්බත් එද්දි කමටහන තිබ්බ කෙනාට නිවන් දකින්න අමාරුයි. යද්දි නැති කෙනාට එද්දි නැති කෙනාට කොහොමත් බෑ. කොහොමත් බෑනේ. මේ ශාසනයේ නිවන් දකින්නේ යද්දිත් කමටහන තුල එද්දිත් කමටහන තුල යන කෙනා. ඊළඟට සායනන්ස අපිට තියෙන අසම්මෝහ සම්පජඤ්ඤය. එහෙමයි සායනන්ස. ඒක තමයි බොහෝ වැදගත් මේ සම්පජඤ්ඤකාරී කොටස. අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ කොහොමද අපි අපේ ජීවිතේ පුද්ගලිකව ඒ කියන්නේ ප්‍රායෝගිකව එදිනෙදා මේ විවිධ කටයුතු වල සාමනාංශ යොදාගන්න. එහෙමයි සායනන්ස. ඇත්තටම දැන් අසම්මෝහය කියලා කියන්නේ දැන් ඔය ප්‍රඥාව මූලික වෙලා ඇති වෙන සම්පජඤ්ඤය සායනන්ස. එතකොට අපි කිව්වොත් දැන් යෑමේදී එමේදී අපිට ඒක ප්‍රකට කරගන්න පුළුවන් සත්ව පුද්ගල ස්වභාවය අපි අයින් වෙනවා. දැන් අපි යනකොට අපේ මේ කය වැඩ කරන විදිහ අපේ යන හේතු ගැන අපිට විමසනකොට අපිට ඒක දකින්න පුළුවන්. දැන් ස්කන්ධයක් මේ ශරීරය පිළිබඳ අවබෝධය ඇති කරගෙන මේකේ සත්වයක් පුද්ගලයක් නෙවෙයි මේ යන්නේ කියන හැඟීම ඇති කරගන්න පුළුවන්. ඒක අනාත්ම සංඥාව. ඊළඟට මේ වෙලාවේ දැන් පය ඉදිරියට තියෙනකොට තිබුණ හේතුරක නෙමෙයි ඊළඟට මේ පය බිම තියෙනකොට තියෙන්නේ. චිත්ත කිරිය වායෝ ධාතු ඒ වෙලාවේ හටගෙන ඒ වෙලාවේ බිඳිලා අනිත්‍ය ස්වභාවයකට පත් වෙනවා. එතකොට එන්නේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. ඒ බැඳීම මත ඇති දුක සාන්හත. ඒ දුක පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්. ඒක දැන් යෑමේදී ඒමේදී අපිට පුළුවන්කම තියෙනවා අපේ ශරීරයේ ඒ චිත්ත කිරිය වායෝ ධාතුව සකස් වෙලා මේක මේ හේතුන් මත පදනම් වෙලා යන ගමනක්. මේක සත්වයක් නෙවෙයි යන්නේ, පුද්ගලයෙක් නෙවෙයි යන්නේ. ඉතින් මේ ගැඹුරු විදර්ශනා නුවණ අපිට ඇති කරගන්න පුළුවන්. ඒක එහෙමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වාමින් වහන්සේ ප්‍රකට කර ගනිමින් එයා ගමන් බිමන් යනවා නම් ආලෝකිතේ විලෝකිතේ කිව්වොත් දැන් බැලීමේදී නිර්වාණහංශ ඒක ඇත්ත පින්නත් දැන් මේ දැන් පින්නතුන්ගෙන් අහන්නේ දැන් අද දවසේ දැන් මේ දේශනාව සාමාන්‍යයෙන් උදේ 11ට විකාශය වෙන්නේ. නැගිට වෙලා ඉඳලා මේ මොහොත වෙනකන් මොන වගේ අදහසකින්ද ජීවත් වුනේ කියලා බලන්න. මෙන්න මෙහෙම අදහසකින් තමයි. මම අවදි වුණා. එහෙමයි. මම මූණ හේදුවා. මං දත් මැද්දා. මං කෑවා. මං ඇඳුම් අඳගත්තා. මං ඉව්වා. මං වැඩට ගියා. මම බණ අහනවා. එහෙමයි. ඒකට කියන සත්ත්ව සංඥාව කියලා. එහෙමයි. ඒ කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤ ඔය වරුවෙම තිබිලා නැහැ. එහෙමයි. ඒ කියන්නේ නුවණ කියන එක තිබිලා නැහැ. නුවණ දැන් ඔබ වහන්සේ සඳහන් කළ විදිහට ඒක ඇත්තට අපේ දිහා උනත් දාලා බලන්න ඕන කාරණාවක්. විනතු විතරක් නෙමෙයි. නුවණ තියෙන කෙනා මම නැගිට්ටා කියලා නෙමෙයි හිතන්නේ. ස්කන්ධ ධාතු ආයතන ටිකක් ක්‍රියාකාරීත්වය. මම වත් කෑවා කියලා නෙමෙයි හිතන්නේ. ස්කන්ධ ධාතු ආයතන ටිකක ක්‍රියාකාරීත්වය. මම වැඩට ගියා, මම අඳිනවා ආදි වශයෙන් මම කියලා නෙමෙයි දකින්නේ. එයා දකින්නේ හැමතිස්සෙම මේක මේ සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් තොර. ඒ කියන්නේ හරියට අපි හිතමු සායනාංශ රොබෝ යන්ත්‍රයක් තියෙනවා කියලා. දැන් හොඳට වැඩි දියුණු කරපු හොඳ මේ රොබෝ යන්ත්‍රයක් තියෙනවා. මේ රොබෝට පුළුවන් උදේ පාන්දර මේ අනිත් අය නැගිටවන්න පුළුවන්. ඊළඟට මෙයාට පුළුවන් තේ හදන්න. මෙයාට පුළුවන් ඊළඟට මේ තේ ටික ළඟට ගෙනත් දෙන්න. මේ වගේ යන්ත්‍රයක් තියෙනවා. ඒ රොබෝගේ ඇතුලේ එහෙම වැඩ කරන්නේ නැහැනේ කෙනෙක්. එහෙමයි. හැබැයි රොබෝ වැඩ අතු ගන්නවා ඕන දෙයක් කරන්න පුළුවන් රොබෝ කෙනෙක්. හැබැයි කෙනෙක් නෑ. සංඥා ටික තිබ්බොත් එයා වැඩ කර. සංඥා නැත්තම් ඒ වැඩ කරන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් අපිටත් අපිව දැනෙන්න ඕන රොබෝ යන්ත්‍රයක් වගේ. එහෙමයි. කෙනෙක් නැති යන්ත්‍රයක් වගේ මේ ජීවිතේ. අන්න ඒ වගේ හැඟීමකින් දවස ගෙවනවා නම් අසම්මෝහ සම්පජඤ්ඤය. එහෙමද සත්‍යම දැන් අපිට එදිනෙදා ජීවිතය ගත කරනකොට දැන් අර සංඥා මේ කාරණා ඉස්සරහට දැම්මේ ඒ රොබෝ යන්ත්‍රයේ සංඥා ටික තිබ්බොත් අපි මේ චිප් එකක දාලානේ එහෙමයි. අපි සාමාන්‍යයෙන් රොබෝ යන්ත්‍රයක් මේව කරන්නේ. එතකොට මේ යන්ත්‍රයේ සමහර දත්ත නැහැ. සමහර දත්ත නැතුණාම බලාපොරොත්තු වෙන දේවල් ඒ යන්ත්‍රය කරන්නේ නැහැ. එහෙමයි. දත්ත තිබ්බොත් තමයි ඊට අනුකූලව වෙන්නේ. ඉතින්
අනාත්ම සංඥා ඇති කර ගැනීමේදී දත්ත නැහැ කියන්නේ ඉතින් ඊට අදාළ හේතුවේ ඒ යන්ත්‍රය තුල නැහැ කියන එක. එහෙමයි. ඉදිරියට ගත කරනකොට එහෙම හැඟීමක් ඇති කරගෙන වාසය කරන්න පුළුවන්. එහෙමයි. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් අර මේ විශේෂයෙන් මේක තරම් ඔබ වහන්සේ සඳහන් කළා මේ චිත්ත ක්‍රියා වායු ධාතුව කියලා වචනයක්. එහෙමයි. ඒ කියන්නේ පින්නත් අපේ මේ ශරීරය දැන් මේ කතා කරද්දී අතපය හෙලවෙද්දී අපි ඕනම ක්‍රියාකාරකමක් වෙන්නේ චිත්ත ක්‍රියා වායු ධාතුව නිසා. ඒ කියන්නේ හිත හේතු වෙලා උපදින වායෝ ධාතුව. ඒ කියන්නේ අපිට දැන් නැගිටින්න ඕනේ කියලා සිතුවිලි පහළ වෙනකොටම ඔන්න ඒ පහළ වෙන සිතුවිලි හේතු වෙලා චිත්තචෛතසිකෝ හේතු වෙලා වායෝ ධාතුව ශරීර පුරා දුවනවා. එහෙමයි. අන්න ඒ වායෝ ධාතුව තුලින් තමයි නැගිට වෙන්නේ. ඒ වායෝ ධාතුව හටගත්තේ නැත්නම් නැගිටින්නත් බෑ. නැගිටින්නත් බෑ. එතකොට මේ ශරීරයේ ඉස්සරහට යෑම දැන් අභික්කන්තේ පටික්කන්තේ කියලා හිතාදී දැන් ඉදිරියට යද්දි හිතනවා මේ ඉදිරියට යන්න ඕනේ කියලා චිත්තචෛතසිකය පහළ වීමත් එක්ක පහළ වෙන මේ වායෝ ධාතු නිසා තමයි නැවත මේ ගමන සිද්ධ වෙන්නේ. එහෙනම් මේ ඉදිරියට යන්න ඕන කියලා මේ එක මොහොතක් නෙවෙයි ඇති වෙන්නේ. දකුණු කකුල ඉස්සරහට තියන චේතනා පහළ වෙනවා, වම් කකුල ඉස්සරහට තියන චේතනා පහළ වෙනවා. ඒ පහළ වෙන ඉදිරියට යෑමේ අදහස තියෙන කම්ම මොකද වෙන්නේ? ඊට අනුකූල වායෝ ධාතුව උපදිනවා. ඊළඟට අපි හිතමු දැන් ආලෝකිතේ විලෝකිතේ කොහේ හරි දිශාවක් බලන්න චේතනා පහළ වෙනකොටම ඊට අනුකූලව චිත්තක්‍රිය වායු ධාතුව හටගෙන ඒ ඇහි කැරකැවීම ආදී සිද්ධ වෙනවා. එහෙමයි. දැන් අතන දැන් බලන්න හිතුනහම අපිට හිතෙන්නේ නැහැ නේ අපි මේ පැත්තට බෙල්ල හරවන්නේ කොහොමද? අනිත් පැත්තට බෙල්ල හරවන්නේ කොහොමද? ඒ දේවල් වෙන සනසෙත් එකට චිත්තක්‍රිය වායු ධාතුව හේතු වෙලා. ඒ යම් හේතුන්ට අනුකූලව හටගන්න චිත්තචෛතසිකෝ හේතු වෙලා පහළ වෙන වායු ධාතුවෙන් තමයි මේ ශරීරය හැමතිස්සෙම ක්‍රියාත්මක භාවයට එන. අන්න ඒ වගේ හැඟීමකින් දවස ගෙවන්න පුළුවන් නම් සත්ත්ව සංඥා ඒ අස්සට එන්නේ නැහැ. එහෙම නැත්නම් රොබෝ යන්ත්‍රයක් වගේ තමයි. ඔව් රොබෝ යන්ත්‍රයක් වගේ තමන්ගේම ජීවිතේ මේ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ විදියට මේ අනාත්ම සංඥාව ඒ විදිහට මුල් කරගෙන හේතුඵල ධම දකිමින් නැත්තම් යමෙක් අනිත්‍ය වශයෙන් දකිමින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ මේ ඇතිවීම බිඳීම් දකිමින් සමුදය වැය දකිමින් එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණ හැර මතු කර ගනිමින් ඒක මෝහ සහගතේ කන්නේ අසම්මෝහය එතකොට පංචස්කන්ධයේ දුකක් කියන සංඥා පිළිහිట్లా කටයුතු කරින් මේ හැම කාරණාවක් තුලින්ම මතු වෙන්නේ අසම්මෝහ සම්පජඤ්ඤ. එතකොට යම් කිසි කෙනෙක් අර මේ ගෝචර සාර්ථක සම්පජඤ්ඤ තුල හිටියා, සප්පාය සම්පජඤ්ඤ තුල හිටියා, ගෝචර සම්පජඤ්ඤ තුල හිටියා මේ අසම්මෝහ සම්පජඤ්ඤයට ආවේ නැත්නම් සාමින්හංශ මේ නිවන් දැකීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සාමින්හංශ දැන් මෙතන අපි මේ අසම්මෝහ සම්පජඤ්ඤදී අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ කියලා කතා බහ කළා. සම්මිජිතේ පසාරිතේ සංගාරිපත චීවර ධාරේන කියන මේ කරුණු රාශියක් තියෙනවා. ඒ කුඩා කරුණු කාරණා වලදී අපි කොහොමද අසම්මෝහ සම්පජඤ්ඤ රැකගනිමින් නැත්නම් නුවණින් වාසය කරන්නේ කොහොමද? මේ හැම ඉරියව්වකදීම අපිට ඒ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණය ප්‍රකට කරන ආකාරයටත් ඒ දේවල් වල ඇතිවෙන හේතුන් වල ඇතිවීම නැතිවීම පැවතීම පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම ප්‍රකට කර ගැනීම අපි කරන්නට ඕනේ. ඒ සඳහා සෑහෙන වීර්යයක් සිහියක් නුවණක් අවශ්‍ය වෙනවා. එතකොට මෙතෙන්දී ඔය සංඝාටිපත චීවර ධාරණය ආදී මේ අවස්ථා ගත්තාම දැන් කෙනෙක්ට තමන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳීමේදී මේ සත්ව පුද්ගල ස්වභාවයෙන් ඈත් වෙලා මම අඳිනවා කියන සංකල්ප නැතුව තමන්ට ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඇඳුම වුණත් අපට ස්වාමීන් වහන්සේ විදර්ශනාවෙන් දකින්න පුළුවන්. දැන් මේ ඇඳුම වුණත් හැදිලා තියෙන්නේ මේ විවිධ හේතුන් හේතු කොටගෙන. ඇඳුමක් වුණත් පිම්බෙන්න ඒකටත් වායුවක් අවශ්‍යයි. එහෙමයි. එතෙන්ටත් ඒකෙත් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු. එතකොට මෙන්න මේ සතර මහා ධාතු ඒ තුලින් ප්‍රකට කරගන්න පුළුවන්. එතකොට මේ අඳින ශරීරය පිළිබඳව දැන් මේ ශරීරයේ ඇති ඒ අනාත්ම ස්වභාවය ගැන තේරුම් ගන්න පුළුවන්. ශරීරයේ තියෙන ධාතු කොටස් ගැන මෙනෙහි කරන්න පුළුවන්. ධාතු කියන එකේ අර්ථයම තියෙනවා සාමින්හංශය මේ අටුවාවල. එහෙමයි. සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොර නිසා තමයි ධාතු කියන්නේ.
එහෙමයි සානස. එතකොට දැන් පඨවි ධාතුව කියන්නේ ශරීරයේ කෙස් ලොම් නියදත් ඔක්කොම පඨවි ධාතුව. එතකොට මේ පඨවි ධාතුව කියලා කියන්නේ සත්පුද්ගලාත්ම ස්වභාවයෙන් තොර නිසා. එහෙමයි. ධාතු කියන්නේ මේකයි. එහෙමයි සානස. ඒතර අර ධාතුනේ සානස ඊළඟ දැන් අපිට දැන් ඇඳීමේදී සානස අපේ දර්ශනස දේශනා කරලා චිත්ත ක්‍රිය වායෝ ධාතුව ඒ ක්‍රියාත්මක වෙන විදිය. එහෙමයි. දැන් අපි දැන් සිවුරක් පොරවනකොට උනත් දැන් අපේ අත් දෙක දෙපැත්තට මේ වෙලා අපි සිවුර මෙහෙම දාගන්නේ. එතෙන්දී අපිට චිත්ත ක්‍රිය වායෝ ධාතුව ගැන හිතන්න පුළුවන්. එහෙමයි. ඒතකොට දැන් අපේ ශරීරයේ තියෙන සානස උද්දංගම අදෝගම මේ දේ විදිහට තියෙනවනේ. වායෝ ධාතුව. අංගමංගානුසාරී වාතය පිළිබඳව මෙන්න මේ සෑම හේතුවක් පිළිබඳව අදාළ ක්‍රියාත්මක භාවය සිද්ධ වෙනකොට ඒ තුළදී ක්‍රියාකාරීත්වය දැකලා මේක මේ ක්‍රියාවලියක් නේද සනස මේක ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය ඇතිවීම ඒ ඇති වෙන මොහොතේදී ඒක බිඳීම ඊට පස්සේ ඒකේ විනාශය ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමයි මේ සායනාංශ අර ගුරු ස්වාමීන් වහන්සේ නමක් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට මේ කවටහනක් විග්‍රහ කර කර ඉඳලා තියෙනවා. මේ කටුවාවේ තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ එක අවස්ථාවක මේ අත මේ දිග ඇරියලු. මේ සම්මිජිතේ පසාර්ථය කියන කාරණාවට මේක ඇත්තට වැදගත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ අත දිග ඇරලා ආපහු හකුලව ගත්තලු යමක් විග්‍රහ කරන්න ගිහිල්ලා. ආපහු මේ ස්වාමීන් වහන්සේ අත දිග ඇරලා ආපහු හකුලව ගත්තලු. එහෙමයි. ඊට පස්සේ මේ ගෝල පිරිස සාකච්ඡා අවසානයේදී අහලා තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේ අර එක සැරයක් අර අත දිග ඇරලා ආපහු අකුලවාගෙන ඇයි ආපහු අත දිග ඇරලා ආපහු අකුලව ගත්තේ දෙවෙනි සැරේටත් කියලා. බලන් ඉන්න කෙනෙක් ඒක නිකම් නේ. නිකම් විකාරයක් වගේනේ. එතකොට කියනවා මේ ආයුෂ්මතුන් මම පළවෙනි සැරේ අත දිග ඇරලා අත හකුලව ගත්තේ අසම්මෝහයෙන් මේ සම්මෝහයෙන් කියනවා. මම දෙවෙනි සැරේ සිහි උපදවා ගත්තා. මේ අත දිගාරිනවා කියන්නේ චිත්තක්‍රිය වායු ධාතුව හේතු වෙලා මේක සිද්ධ වුණේ. අකුලවා ගනිද්දි චිත්තක්‍රිය වායු ධාතුව හේතු වෙලා සිද්ධ වුණේ කියලා සිහි උපදවා ගත්ත කියනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා මේ පින්ඩපාතේ වඩිනවා. මේ ස්වාමීන් වහන්සේ දිහා ඉතින් ඔය කුඹුරු කොටන කට්ටියෙන් බලාගෙන ඉන්නවලු. උන්වහන්සේ ඔන්න මේ ඉස්සරහට යනවලු. එක පාඩ නවතිනවලු. එහෙමයි. ආපස්සට අඩි දෙක තුනක් එනවලු. ආපහු යනවලු. සාන පින්ඩපාතේ ගමනේ සැරයක් දෙසරයක් වුණ වෙනවලු. ඉතින් කට්ටියට ඉතින් අර විකාරයක් වගේ පේන්නත් ඇති මේ මොකද මේ ඉස්සරහට ගිහලා ආපහු පස්සට එන්නේ කියලා. ඉතින් එක්කෙනෙක් අහනවා මොකද එහෙම කරන්නේ කියලා. ඒකට සඳහන් කරනවා මම මේ අසම්මෝහ සම්පජඤ්ඤයෙන් බැහැර වෙලා යම් අඩි කිහිපයක් ගියාද ඒ ටික මං ආපස්සට එනවා. ඇවිල්ලා සිහිය පිහිටුවාගෙන ආපහු අසම්මෝහ සම්පජඤ්ඤය නැත්තම් මෙතන සත්වයේ පුද්ගලයේ කාත්මයක් නැහැ කියන සංකල්පයේ පිට ආපහුම ඉස්සරහට යනවා. ඉතින් ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේ අසම්මෝහ සම්පජඤ්ඤ කියන එක ඔය අත්පය දිගාරෙද්දී හකුලවද්දී චීවර නැත්තම් වස්ත්‍ර හරි අඳින පළඳිනකොට ඉදිරියට යද්දී ආපසු එද්දී දිශාවක් බලද්දී වෙන දිශාවක් බලද්දී කන බොනකොට පවා ඊළඟට වාඩි වෙලා ඉද්දී ඇවිදිනකොට ඇලවෙලා ඉද්දී මේ ඕනෑම උච්චාර පස්සාව කර්මයේදී පවා වැසිකිලි කැසිකිලි යද්දී පවා මේ අසම්මෝහ සම්පජඤ්ඤ ඉන්න කියලා කියන්නේ. ඒතර ඒ වගේ මේ දවසම ආවරණය වෙන විදියට පවත්ව ගන්න ඕන නුවණක් විදිහට අසම්මෝහ සම්පජඤ්ඤ විස්තර කරනවා. දැන් 24 මොනේ සන්නස. එහෙමයි. අවදියෙන් ඉන්න පැය 18ත් ඊළඟට අපි අතරමැදි නිින්දෙන් ඇහැරුණා කියලා. ඇහැක් උදේ කන්නගෙන ඉන්න. ඒ නිින්දෙන් අවදින අවස්ථාව වෙලත් නිති වර්ජිතව ගෙවෙන විනාඩි ගාන පැය ගානුනත් එයා අසම්මෝහ සම්පජඤ්ඤේ ඉන්න ඕනේ. මොකද අසම්මෝහ සම්පජඤ්ඤ නැති හැම තැනටම රිංගනවා සත්පුද්ගල සංඥා. නිත්‍ය සංඥා. සුඛ සංඥා. ඉතින් ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේක ලොකු මෙහෙයුමක්. අත්‍යවශ්‍ය මෙහෙයුමක්ම තමයි නේ සනස. ඒක මේ කොහොමත් විදර්ශනා කමඨහන වඩන කෙනාට විදර්ශනා නුවණ ප්‍රකට කර ගන්නට නම් මේ ක්‍රමවේද වලදී හැම වෙලාවෙම මේ සිහිය උපදවාගත යුතු වෙනවා. මේ නුවණ ඇති කරගත යුතු වෙනවා. එතකොට පින්නත්නි සම්පජඤ්ඤකාරී පබ්බේ පිළිබඳව අදට අපි අවසන් කරනවා. අදින් අපි ගිය වරත් කතා කරා සාර්ථක සහ සප්පාය සම්පජඤ්ඤ පිළිබඳව. අද කතා කළේ ගෝචර සහ අසම්මෝහ සම්පජඤ්ඤ පිළිබඳව. නිවන් දකින්න උත්සාහ කරන කෙනෙක් තමන්ගේ මාර්ගය හිත උපදින කම්ම කමඨහන් රැකගනිමින් ජීවත් විය යුතු ආකාරය තමයි මේ කාරණාවලින් විග්‍රහ වෙන්නේ.
මේ බොහෝම වැදගත් කාරණාවක් මේ පිළිතුරු අටුවා වලින් සහ සූත්‍ර දේශනා වලින් මේ පිළිබඳව නැවත නැවත තොරතුරු බලන්න කියලා ආරාධනා කරමින් අදට නියමිත වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු. අද දවසේ අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්නවා. එකතු වුණා අපිට බොහෝ වැදගත් කරුණු රාශියක් ලබා දුන්න කොළොන්නාව අබේසිංහ රාමවාසී රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේගේ ශාසනික කටයුතු තව තවත් සාර්ථක කරගන්නත් ලෝක ශාසනික සේවාව තව තවත් යහපත් කරගන්නටත් මේ කරගත් තුම් කුසලයේ ආශිර්වාදයක් වේවා පුණ්‍යානුමෝදනාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දහම් කතිකාවත ශ්‍රවණය කළ අපේ පිළිතුරු හැම දෙනාටම මේ සම්පජානකාරී පබ්බේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ වෙනකොට කරගෙන යන ප්‍රතිපත්තිකාමී ජීවිතේ තව තවත් බලවත් කරගෙන මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් සෝතාපන්නාදී මාර්ග හිත් උපදවා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම සාකච්ඡා මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.